ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද මම හිතුවා ඔයාලට කුඩා දරුවන්ට නයිට් ඩ්‍රෙස් එකක් මා ගන්නට කියලා දෙන්න. මේ සඳහා රෙදි චීත්ත විස්කෝස් වගේ රෙදි මල් පීස් ඒ වගේ සැහැල්ලු කපු රෙදි ඒ වගේ රෙදි තමයි මේකට සුදුසු. එතකොට තව දෙයක් තමයි මේකට රෙදි ප්‍රමාණය යාරයක් වගේ යාරයකට වඩා අඩු ප්‍රමාණයකුත් ඇති 3 කාලක් වගේ ඒ ප්‍රමාණයක් ඇති අවුරුදු 5ක් 10ක් අතර දරුවන්ට තමයි. හැබැයි මේ වයස මම මෙම් කිව්වට ලොකු අයට වුණත් මේක පොඩ්ඩක් ඔයාලට කල්පනා කරලා බලලා මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මුලින්ම අපට ඕනේ මිමි දෙකයි. ඒ කියන්නේ ඇඳුමේ උසයි අපිට ඕනේ උරහිස. එතකොට අපි දැන් උරහිස අවුරුදු 5ක වගේ එක් දරුවෙක්ගේ උරහිස ගත්තම අපි උරමින්ම 10යි. අවුරුදු 5ක 6ක වගේ දරුවෙක්ට ගත්තම අපිට උරමින්ම 10ක් වගේ තමයි එන්නේ. එතකොට මේ උරමින්ම තමයි අපිට ඕනේ. අපිට ඇඳුමේ උස ඕනේ. මෙන්න මේ දෙක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ නයිට් ඩ්‍රෙස් එක මහන්න. එතකොට අපි බලමු දැන් මේකෙන් නයිට් ඩ්‍රෙස් එක මහගන්නේ කොහොමද කියලා. රෙදි ඔයාලට ඉවත දමන රෙදි කෑලිත් ඇති ඇඳුම් මහන අයට එහෙම තියෙනවනේ අනිවාර්යෙන්ම. ඉතින් අපිට මේ යෝක් එකට අවශ්‍ය වෙන්නේ රෙදි කෑල්ලේ උස ඕනේ අපිට අඟල් 10ක් විතරයි. මෙතන වැඩිපුර ටිකක් මම අරන් තිබුණාට අපිට අඟල් 10ක උස රෙදි ප්‍රමාණයක් ඇති. එතකොට මේ යෝක් එකට උරමින්ම දෙකට බෙදලා ගන්න ප්‍රමාණය තමයි අපිට යෝක් එකේ පළල ඕනේ. ඒ කියන්නේ දැන් මේ දෙකට බෙදුවම අඟල් 5නේ එන්නේ උරමින්ම. එතකොට මේ අඟල් 10 දෙකට බෙදුවම අඟල් 5යි. එතකොට මේ වගේ රෙදි කෑල්ලක් දෙකට නවලා මෙන්න මේ ප්‍රමාණය තමයි අපිට යෝක් එකට ඕනේ. ඒ කියන්නේ 10යි. එතකොට මේ ප්‍රමාණය අපිට මේ ප්‍රමාණය ටිකක් වැඩි. මෙන්න මේ ප්‍රමාණය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු දැන් අපේ යෝක් එක කොහොමද අපි හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට මම රේඛාවක් ඇඳ ගන්නවා උරහිස සඳහා. උරහිස රේඛාව ඇඳලා මේ උරහිස රේඛාවේ මම කර පළල ලකුණු කරනවා 2.5. උරහිස රේඛාවේ කර පළල 2.5. ඒ කියන්නේ කර පළල 2.5 දෙකක් අඟල් 5ක් කර පළල එනවා. ඊළඟට මම උරහිස අපි ගමු 1.5ක් විතර. උරහිස 1.5ක් ගන්නවා. එතකොට කරපළල 2.5යි උරහිස 1.5යි. උරහිස 1.5 උරහිස දෙකක් වුණත් ගන්න පුළුවන්. උරහිස දෙකක් 2.5ක් වුණත් ගන්න පුළුවන්. මම ඉතින් නයිට් ඩ්‍රෙස් එකක් නිසා ඉතින් 1.5ක් වගේ තමයි ගත්තේ. ඊළඟට අපිට පුළුවන් මෙතන ඉඳලා අපි කර ගැඹුර ගන්නවා අපි 3.5ක්. කර ගැඹුර 3.5ක් නැත්නම් 4.5ක් වගේ කර ගැඹුර මේ අපිට ගන්න පුළුවන්. ඊළඟට මේ අපි කර ගැඹුර අවශ්‍ය ප්‍රමාණයට අපි මේ විදියට මේ අපි දැන් කර ගැඹුර මේ ප්‍රමාණයට ගන්නවා නම් මෙන්න මේ විදියට අතරස් කොටුවක් ඇඳලා මෙන්න මේ විදියට අපි කරක් ඇඳගමු. කුඩා දරුවෙකුට නිසා වැඩි අවශ්‍ය නැහැ. 3.5ක් 4ක් ප්‍රමාණය හොඳටම ඇති. කියන්නේ කුඩා අවුරුදු 10ක් වගේ නම් 4ක් ගත්තට කමක් නැහැ. ඉතින් අවුරුදු 5ක් 6ක් වගේ නම් ඉතින් 3.5ක් කියන ප්‍රමාණය ඇති. අනිත් අයට 4ක් 4.5ක් තමයි 8 10 වගේ ගන්න ඕනේ. ඉතින් අපි බලමු ඊළඟට
දැන් අපි ගත්ත අපේ උරමින්ම දැන් අපේ උරමින්ම තියෙනවා 10ක්. ඒක අපි දෙකට බෙදුවම 5යි. අන්න එම ප්‍රමාණය මම මෙන්න මෙතන ලකුණු කරනවා. උරමින්ම දෙකට බෙදලා ගත්ත ප්‍රමාණය මම මෙතනට ලකුණු කරනවා. ලකුණු කරලා මම නැවත මේ රේඛාව මෙන්න මේ විදියට ඇඳ ගන්නවා. ඊළඟට මම මෙතන ඉඳලා දැන් මගේ කර ගැඹුර මෙන්න මේ පමණයි තියෙන්නේ. දැන් මෙතන ඉඳලා මම උරහිසේ මුදුනේ ඉඳලා මේම 8ක් ලකුණු කර ගන්නවා. යෝග් එකේ උස මේම 8ක් ලකුණු කර ගන්නවා. මේ විදිහට 8ක් ලකුණු කරලා අපි මේක මෙම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. මේ 8 ලකුණු කරගත්තේ යෝග් එකේ උස. ඊට පස්සේ මේ මෙතන ඉඳලා අඟල් 5යි මෙතන ඉඳලත් අඟල් 5යි. එතකොට මේ විදියට අඟල් 5යි තමයි උරමින්ම අපි මේ අරන් තියෙන්නේ. අපිට දැන් මේ කීලි කට ඇඳ ගන්න ඕනේනේ. ඉතින් කීලි කට අපි මෙතන ඉඳන් මෙතනට රේඛාවක් ඇඳලා කීලි කට මෙන්න මේ විදියට කීලි කට ඇඳ ගන්නවා. මෙච්චර තමයි තියෙන්නේ. එතකොට දැන් මේ යෝග් එක ඔයාලට මම මේ අතරැස් යෝග් එකක් තමයි මේ කියලා දුන්නේ. ඔයාලට මේ යෝග් එක මේ විදියට රවුම් කරගන්නත් පුළුවන්. මේ විදියට යෝග් එක රවුම් කරගන්නත් පුළුවන්. මම මේ අතරැස් විදියට ගන්න යෝග් එකක් තමයි කියලා දුන්නේ. මම ඔයාලට මේ දෙවිදියටම අපේ මේ යට කොටස කපා ගන්න විදිය මේ අතරැස් ක්‍රමයට ඇවිල්ලා තියෙන යෝග් එකටයි රවුම් ක්‍රමයට ඇවිල්ලා තියෙන යෝග් එකටයි මේ දෙවිදියටම මම කියලා දෙනවා. ඉතින් දැන් අපේ මේ යෝග් කොටස අපි කරලා ඉවරයි. මේ අපි දැන් බලමු මේ යෝග් කොටසේ අපිට අවශ්‍ය අපි කපා ගමු මේ විදිහට රවුමට මේ ප්‍රමාණයට නෙමෙයි අපි මේ විදිහට රවුම් යෝග් එකක් තමයි අපි කපා ගන්නෙ. දැන් මේක කපනකොට ඔයාලට කරට සහ අත්කටට විතරයි මම මැවුම් වාසි අඟල් භාග තියලා තියෙන්නේ. මේ යෝග් එකට මම මැවුම් වාසි තියාගෙන නැහැ. මේ ප්‍රමාණය අපිට හොඳටම ඇති යෝග් එක මැවුම් වාසිත් එක්කම මෙන්න මේ විදිහට තමයි යෝග් එක මම අරන් තියෙන්නේ. උරහිසටත් මැවුම් වාසි තියලා නැහැ. දැන් මේ තියෙන්නේ ඔයාලට පැහැදිලි ඇති. දැන් අපි බලමු යෝග් එකේ ඉතුරු කොටස. දැන් මේ අපි ඉදිරිපස යෝග් එක කපා ගත්තේ ඉක්මනින්ම පිටුපස යෝග් එක කපා ගමු. පිටුපස යෝග් එක කපා ගන්නකොට ඔයාලට මෙතනින් පිටුපසට බොත්තමක් අල්ල ගන්න අඟලක් විතර මේ ඉඳ තියලා මම ඒකත් මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේකේ ප්‍රමාණයටම පිටුපස කර අපි ටිකක් අඩු කර ගන්නවා. අඟල් දෙකක් විතර ගත්තාම ඇති පිටුපස කරට එකමාරක් දෙකක්. ඉදිරිපස කරට වඩා ටිකක් අඩුවෙන් ගන්න. මේ විදිහට පිටුපසට බොත්තමක් එන ඉඳ තමයි අපි මෙම වැඩිපුර ටිකක් තිබ්බේ. මේ විදිහටම මෙන්න මේක ඇඳ ගන්නවා. දැන් මේක ඉවරයි අපේ. අපි බලමු මම මේ ගොඩක් මේ ඉතුරු වෙච්ච රෙදි වලින් තමයි මම මේ රෙදි මම පාවිච්චි කරන්නේ මේක මහන්න. ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි අඩු රෙදි ප්‍රමාණයක් යන ඉඳ තමයි මම මේ විදිහට තෝරගත්තේ. දැන් බලමු දැන් අපේ සාය කොටසට. දැන් අපේ සාය මේ තියෙන්නේ සාය කොටස. මේ වගේ කොටස් දෙකක් ඕනේ අපිට ඉදිරිපසට සහ පිටුපසට. මම අරන් තියනවා මෙන්න මෙතන අඟල් ඒ කියන්නේ අඟල් 30ක්. මේ විදිහට අඟල් 30ක් ඕනේ. මෙතන ඉඳන් මෙතනට අඟල් 30ක් ඕනේ පළල අපිට මේ රැලි තියා ගන්න ඕනේ නිසා තමයි මේ විදිහට අපිට අඟල් මෙතන ඉඳන් මෙතනට 30ක් ඕනේ.
මෙතන ඉඳන් මෙතෙන්ට අපේ සායේ උස ඕනේ. සායේ උස කියන්නේ අපි දැන් අපි ගත්තොත් අපි කියමුකෝ අපිට ඇඳුමේ උස 20ක් ඕනේ කියලා. ගවුමේ උස 20ක් ඕනේ නම් අපි මේ මන්තේ උස අඩු කරලා ඒ 20 මන්තේ උස 8ක් අඩු කරලා එතකොට 8ක් අඩු කරාම අපිට එනවා 12ක්. එතකොට ඒ 12ට අඟල් දෙකක් එකතු කර ගන්නවා. තව අඟලක් හෝ අඟල් දෙකක් එකතු කරගත්තත් කමක් නැහැ. එතකොට ඒ 12ට අඟල් දෙකක් එකතු කරලා 14ක් උසට අපි 14ක් උසට තමයි රෙද්ද අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට අපි අඟල් තව අඟල් කියන්නේ දෙකක් එකතු මේ හිතමුකෝ අපි දැන් අපිට ඕනේ මේ මන්තය අඟල් 8ක් තියෙනවනේ. අඟල් 7ක් හෝ 8ක් තියෙනවා මන්තය. එතකොට අපිට ගවුමේ උස 20ක් ඕනේ නම් අපි 26ක් විතර රෙද්දේ උස ගන්නවා. 26ක් විතර අඟල් 6ක් වැඩි කරලා රෙද්දේ උස ගන්නවා. රෙද්දේ පළල අපිට අවශ්‍ය වෙන්නේ 30යි. ඉතින් අපි බලමු දැන් මම 30 එක කොටසක් මේම අරන් තියෙනවා. අපි දැන් ඉදිරිපසට පිටුපසට කොටස් දෙකක් එක වගේම තමයි කපන්නේ. ඉතින් මම එක කොටසයි මේ ඉස්සෙල්ලාම අරගෙන තියෙන්නේ ඔයාලට පැහැදිලි කරන්න. දැන් මේකේ ඔයාලට පේනවා ඇති මෙතන මම මේම අඟල් රෙද්ද දැන් අපි ගත්තු රෙද්ද දෙකට නවා ගන්නවා. දැන් අපි ගත්තු රෙද්ද මේ විදිහට දෙකට නවා ගත්තාම මෙතන 15ක් තියෙනවා. 30 දෙකට නැවුවම 15යි. මේ තියෙන්නේ පළල. මෙන්න මේම දැක්කම වල තේනවනේ මේ තියෙන සාය කොටස. දැන් අපි මෙතනින් අඟල් 5ක් මෙන්න මෙතන තියා ගන්නවා. දැන් මේ අඟල් 5ක් තියාගත්තා. මේ අඟල් 5 තියලා තමයි මේ රැලි සඳහා තමයි මම මේ අඟල් 5 තියාගත්තේ. මේ අඟල් 5 තියලා අපි මෙන්න මෙතන මේ ප්‍රමාණය අපි මෙතනින් අපි මේ තිබ්බනේ මෙන්න මෙතන ඉරක් ගැව්වනේ මේම කිහිලි කටට. එතකොට මේ කිහිලි කටේ අඟල් භාගයක් අපි රෙද්දේ ඇතුළට වෙන්න මෙම තියා ගන්නවා. මෙන්න මේ විදිහට කිහිලි කටේ අඟල් භාගය රෙද්ද ඇතුළට වෙන්න තියාගෙන රෙද්ද ඇතුළට වෙන්න තියලා මෙතන කිහිලි කටේ ඉඳන් අපි අඟලක් මෙන්න අඟලක් ගන්න ඕනේ අපි. නැත්නම් අපිට ළමයට ඇඳුම ඉර වෙනවා. කිහිලි කටේ ඉඳන් අපි මෙම අඟලක් මෙහාට ගන්නවා. අඟලට වඩා අඩු කරන්න එපා. වැඩි වුණත් කමන්නේ ඉර වෙන්නේ නැහනේ. ඒකින්ද අඟලක් අරගෙන ඒ අඟලේ ඉඳලා අපි නැවත මෙන්න මේ ප්‍රමාණයට මේ අපේ රෙද්දේ පළල ඇති වෙනකන් අපි මෙහෙම හැඩ ගන්නවා. මෙන්න මේ විදිහට අපි හැඩ ගන්නවා. මෙන්න මෙච්චරයි තියෙන්නේ. අපි දැන් මේක මෙතනින් මැවුම් වාසි ටිකක් තියා ගන්නවා මම භාගයක් විතර තියලා මෙන්න කපනවා. මෙතනත් අපිට දැන් අපි යෝක් එක මෙතන ඇඳ ගන්න ඕනේ. ඒ නිසා අපි මේ යෝක් එක මේ විදිහට මේ යෝක් එක වටේ මේ ඇඳ ගන්නවා. යෝක් එකේ ප්‍රමාණයට මේ යට රෙද්ද මේ ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට මේ ප්‍රමාණය අපි මෙන්න මේ මෙතනටම ගන්නවා. දැන් මේකත් අඟල් භාගෙ තියලා අපි කපා ගන්නවා. මෙන්න මේ එච්චරයි තියෙන්නේ. මේ විදිහටම අපිට දැන් පිටුපසටත් අපි ඒ වගේම කොටසක් කපා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම කොටසක් අපි තව රෙදි කෑල්ලක් මම මේ මූට්ටු කරලා ඉතුරු කෑලි තමයි මේ අරගෙන ඔයාලට පෙන්නන්නේ. මේ අපතේ යන රෙදි වලින් ඔයාලා දැන් පිටිපස්සේ මේ බොත්තම් තියෙන ඉඳලා ඔයාලට පිටිපසට පහළටම බොත්තම් අවශ්‍ය නම් මෙන්න මේ මෙතනින් තව අඟලක් තියාගත්තත් කමක් නැහැ. නැත්නම් ඔයාලට පිටුපස මේ කොටස විතරක් උඩට විතරක් බොත්තම් අල්ලනවා නම් ඔයාලට මේ ප්‍රමාණයම ඇති. උඩට විතරක් බොත්තම් අල්ලනවා නම් ඉදිරිපස වගේම මේක කපා ගන්න.
උඩට යටටත් බොත්තම් ඕනේ නම් මෙන්න මේක වගේ අඟලක් මේ රෙද්දට තියාගන්න ඕනේ. දැන් මම උඩට විතරයි බොත්තම් අල්ලන්නේ. දැන් අර වගේම කොටසක් කපා ගන්නවා. එතකොට මේ රෙදි කෑලි දෙකක් අපිට අවශ්‍ය වෙනවා. 30 රෙදි කෑලි දෙකක් පළල. උස තමන්ගේ ඇඳුමේ අවශ්‍ය ප්‍රමාණය තමයි උස තියෙන්නේ. දැන් මේ විදිහට මේ තියෙන්නේ. ඔන්න අපි දැන් ෆිල් එක මේ යෝක් එක තිබ්බා. දැන් මේ රැලි ටික මේ විදිහට යෝක් එකට තියලා තමයි අපි මේක කුඩාවට රැලි ටික අපිට ඕන විදිහකට රැලි ටික තියාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. අපි බලමු මේක මහගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට පුළුවන් මේ විදිහට මේ මැදට කට් මාක් එකක් දාගන්න ඕනේ. හරි මැදට අපි කපාගත්ත උඩ කොටසට ඊට පස්සේ මේකට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට රැලි තියාගන්න. මහත රැලි උනත් මහත රැලි තියාගත්තත් කමක් නැහැ. මේ විදිහට අඟල් භාගෙ වගේ රැලි තියාගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට ඉදිරිපස යෝක් එකේ හරි මැද මෙන්න මෙතනට තියාගන්නවා මේ විදිහට. අපි මේ රැලි තියාගන්නවා අපේ යෝක් එකේ ප්‍රමාණය වෙනකම්ම අපි මේ කපාගත්තු කොටසේ රැලි තියාගන්නවා. මෙච්චරයි තියෙන්නේ. මෙන්න මේ විදිහට රැලි තියාගෙන ඊට පස්සේ අපි මේක හරි මැද මේ තියෙන අපි මේක මෙම රවුමට මෙන්න මේ දක්වා මෙතන ඉඳලා මහගෙන එන්න ඕනේ. මේක හරියට සෙට් වෙන්න ඕනේ මේ මැද්දට. මේකේ රැලි තිබ්බම මෙන්න මේ ආකාරයට තමයි අපි රැලි තියලා තියෙන්නේ. ඔයාලට පේනදි මම මේ ඉතුරු වෙච්ච රෙදි කෑලි තමයි මේ වගේ මූට්ටු කරලා මම මේ අරන් තියෙන්නේ. දැන් අපි මේක අල්ලගෙන තියෙන්නේ උඳ පිටට මේ උඳ පිට තියලා මේ කවාකාරව තමයි මේක අල්ලගෙන යන්න ඕනේ. මේ හැද කරගන්න නැතුව අපි මේ රැලි ප්‍රමාණය තියෙනවා. අපි මේ උඩ යෝක් එකේ ප්‍රමාණයටම අපි යට කොටස රැලි තියාගෙන හදා ගන්නවා. තව දෙයක් තමයි මෙන්න මෙතන අපි අපේ නයිටියේ මේ යට කොටස අපි කපා ගන්න ඕනේ. නැත්තම් දෙපැත්තෙන් දික් වෙනවා. මෙතනින් අපි මෙන්න මේව හැඩ කරලා මේ විදිහට අඟලක් විතර මෙන්න මේ විදිහට කපලා මේ නයිටිය මේ අංශය දෙපැත්තෙන් මේ විදිහට ඉදිරිපස හා පිටුපස දෙපැත්තෙම මේ මං ඉදිරිපස විතරයි කපා ගත්තේ. පිටුපස කොටසෙත් ඒ විදිහට අපි මේ විදිහට කපා ගන්න ඕනේ. නැත්තම් මේ දෙපැත්තෙන් මේ විදිහට අඟලක් විතර උඩට කරලා මේ විදිහට අන්තයේ පැත්තෙන් කපා ගන්නවා. දැන් අපි ඔයාලා දැක්කනේ දැන් මේක මහලා තියෙන ආකාරය. දැන් මේ විදිහට දැන් පිටුපස්සේ අපි ගත්ත බටන් එක අල්ලනවා කියලා පිටුපස්සට. එතකොට දැන් අපි මැවුම් වාසි තියාගත්තා. මේ මැවුම් වාසි තියාගත්තේ මේ තියෙන්නේ මේ ජොයින්ට් කරලා තියෙනවා. මෙතනින් මම අඟල් භාගයක් තියලා අපිට මේ යට කොටස අල්ලගන්න මේ ඇඟ කොටස අල්ලගන්න අපි අඟල් භාගයක් ඉඩ තියලා තමයි මහලා තියෙන්නේ. ඉතුරු කොටස තමයි ඕපන් එක තියෙන්නේ. එතකොට මේ ඉතුරු කොටසේ මේ මම අල්ලන් ඉන්න කොටස අපි තිබ්බ මැවුම් වාසි සම්පූර්ණම නවල තමයි මහලා තියෙන්නේ. මෙතෙන්ට මම මේ වැඩිපුර අඟල් භාගයක් විතර තියලා තියෙනවා බටන් එක අල්ලගන්න. එතකොට මෙන්න මේ විදිහට යට කොටස වැඩිපුර තමයි තියෙන්නේ අඟල් භාගයක්. ඊට පස්සේ අපි මේකෙත් අපි මේ විදිහට මේ ටික යට කොටස ඉවර කරලා ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් මේ උරයිස් දෙක එකට තියලා මහ ගන්න. මේ විදිහට උරයිස් දෙක එකට තියලා මහලා ඉවර වුණාට පස්සේ අපි කුඩා පටි ටිකක් කපා ගන්න ඕනේ. පයිපින් පටි ටිකක් අඟලක වගේ
ප්‍රමාණයකට පටි කපලා කරවටේට පයිපින් මහ ගන්න ඕනේ. දැන් අපි ඊළඟට අපේ මේ තියෙනවා මේ මම මේ විදිහට මේ ඉදිරිපස කර සිට පිටුපස කර දක්වාම මේ පටියක් අල්ලගෙන තියෙනවා පයිපින් මහ ගන්න. මේක අල්ලගත්තේ කොහොමද කියලා කිව්වොත් මෙන්න මෙතන ඉඳලා මෙතනින් අපි රෙදි කෑල්ලක් වැඩිපුර අඟල් භාගයක් මේ පිටිපස්සට මේ තියෙන්නේ නවල තමයි අපි මේක මාගෙන යන්නේ. ඉතින් මේ දිගටම අපි මාගෙන ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මේ ප්‍රමාණයට අඟල් කාලක් වගේ හිටින්න මේ විදිහට අපි කපා ගන්නවා මේ දිගටම. සම්පූර්ණ මේ කරවටේ මේ අයිනෙන් මැවුම් වාසි ටික මෙම යන්න කපා ගන්නවා. මෙන්න මේ ආකාරයට. එතකොට පොඩි ප්‍රමාණයක් තමයි මෙන්න මේ විදිහට හිටින්න ඕනේ. ඒ විදිහට මම දැන් මේ පැත්තෙන් මාගෙන ගිහිල්ලා පිටුපස කරේ මේ පැත්තෙන් තමයි මෙන්න මේ විදිහට මේ පිටුපස කරේත් අපි මේ විදිහට අඟල් භාගේ මේ තියෙන්නේ අඟල් භාගයක් ඇතුළට දාලා තමයි මේම මහන්නේ. ඊට පස්සේ මේක දිගාරිනකොට වල පේනවා මේක මේම ඇතුළට යනවා මේම. එතකොට මෙතනින් මේ විදිහට නැම්මක් එනවා. ඊට පස්සේ අපි මේක මේම ටිකක් ඇතුළෙන් මේ විදිහට තියලා මෙන්න මේ විදිහට පිටින් නවා ගන්නවා. ඒ ආකාරයටම අපි මේ කරවටේට මේ විදිහට තමයි පයිපින් එක නවාගෙන යන්නේ. මේ විදිහට ආයෙත් මම පෙන්නනම් මේම නැවුවා. ඊළඟට පයිපින් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක නවා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. මේක මීට වඩා අඩු නැත්නම් අපිට තව ටිකක් ඊනි කරගන්නත් පුළුවන්. පයිපින් එක ගොඩාක් ඊනි කරගන්න පුළුවන්. ওই විදිහට කරවටේ මෙවම කර ෆිනිෂ් වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ අත්කට වටේටත් ඒ විදිහටම පටිය අල්ලගෙන යන්න තියෙන්නේ. ඒ කරලා ඉවර වෙලා අත්කට වටේ ඊට පස්සේ අංශ දෙක මුට්ටු කරගන්නවා. ඊට පස්සේ මම මේ ඉතුරු රෙදි වලින් මෙන්න මේ විදිහට පොඩි පටි ටිකක් ඉතුරු රෙදි ජොයින්ට් කරලා මේ විදිහට දිග පටි ටිකක් කපාගෙන තියෙනවා. ඉතින් මේ පටිත් අපිට පුළුවන් මේ වාටියට අල්ලලා රැලි තියලා මේ පටි රැලි තිය තව වෙනම ෆ්‍රිල් එකක් වගේ යට වාටියටත් මහ ගන්න පුළුවන්. අපි බලමු මේක ඉවර කරගත්තම කොහොමද පේනුම කියලා. අපි අපේ දැන් කීලි කටත් මේ විදිහට ඉවර කරගත්තා. ඊළඟට කරවටේ පයිපින් එකත් මේ විදිහට ගාගත්තා. පිටිපස්සට බොත්තම් දෙකක් අල්ලලා බොත්තම් කාස මහලා බොත්තම් දෙකක් යට පටියට අල්ල ගන්න ඕනේ. ඊළඟට මම මේ විදිහට වැඩිපුර ඉතුරු වෙච්ච පටි වලින් අඟල් 2මාරක විතර මේ විදිහට ෆ්‍රිල් එකක් අල්ලගත්තා රැලි තියලා. ඔයාලත් පුළුවන් මේ විදිහට මේක ලස්සන කරගන්න. ඉතින් මෙච්චර තමයි ඔයාලට කියන්න තියෙන්නේ. අපි බලමු ඉතින් ඊළඟ දවසේ තවත් අලුත් ඩිසයින් එකක් එක්ක මම ඔයාලත් එක්ක හම්බ වෙන්න එනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.